අදත් ඔයාව ආයිබෝන් කියලා පිළිගන්නවා ට්‍රිකල් කෝපිය YouTube channel එකට. ඉතින් ඔයා තාමත් අපිව subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරොත් ඔයාලට පුළුවන් අපි මේ වගේ වීඩියෝ එකක් upload කරපු ගමන්ම notification එකක් ඔයාලා ගාවටම ගෙන්න ගන්න. ඉතින් අද මම කරන්නේ transmission lines වල 4 වෙනි episode එක. ඔයාලා තාමත් 1 2 3 episodes බලලා නැත්නම් අනිවාර්යයෙන්ම ඒ episodes 3 පිළිවෙලට බලලා ඊළඟට මේ episode එක බලන්න. එතකොට ඔයාලට අද episode එක ගොඩක් ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් වෙයි. ඔයාලට පුළුවන් මෙතනට ගිහිල්ලා ඒ episodes ටික බලන්න. ඒ වගේම පස්වෙනි episode එක විදියට මම කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙච්චර කාල කතා කරපු theory ටික කොහොමද transmission lines ගණන් වලට apply කරලා transmission lines ගණන් සාර්ථකව හදන්නේ කියලා. ඒකට මම උදාහරණ ගණන් කිහිපයක් එක්ක වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නම්. ඉතින් අපි බලමු අද එපිසෝඩ් එකේ තියරි ටික මොනවද කියලා. අපි ඉස්සෙල්ලාම බලමු මොකද්ද මේ රිෆ්ලෙක්ෂන් කොයිෆිෂන්ට් කියන්නේ කියලා. ඇත්තටම මේ රිෆ්ලෙක්ෂන් කොයිෆිෂන්ට් කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. අපි උදාහරණ සර්කිට් එකක් ගමු මේ විදිහට. මෙතන තියෙනවා ලෝඩ් එක, මෙතන තියෙනවා සෝස් එක. අපි හිතමු මේක ජෙනරේටර් එකක් කියලා. එතකොට මේ ජෙනරේටර් එකෙන් අපි හිතමු මේ විදිහේ වෝල්ටේජ් සිග්නල් එකක් දෙනවා කියලා. එතකොට මේ ලෝඩ් එක දෙසට අපි දන්නවා ලෝඩ් එක දෙසට වෝල්ටේජ් සිග්නල් එක යනකොට ඒකෙන් කොටසක් ආපස්සට රිෆ්ලෙක්ට් වෙනවා. ඒ කියන්නේ කොටසක් මේ විදිහට ඉස්සරහට යද්දී ඒකෙන් කොටසක් ආපස්සට රිෆ්ලෙක්ට් වෙනවා. මෙන්න මේ රිෆ්ලෙක්ට් වෙන සංගුණකයට තමයි අපි කියන්නේ රිෆ්ලෙක්ෂන් කොයිෆිෂන්ට් කියලා. එතකොට මේ රිෆ්ලෙක්ෂන් කොයිෆිෂන්ට් කියන සංගුණකය අපිට ගන්න පුළුවන් ටෝ කියලා. මේ ටෝ කියන එක සමාන වෙන්නේ අපි දන්නවා ඉස්සරහට ගමන් කරන සිග්නල් එකේ ඇම්ප්ලිටියුඩ් එක V+ අපි මේ ගැන ඉස්සෙල්ලා කතා කරා. ඒක ඉර උඩ ලියන්න ඕනි ආපස්සට ගමන් කරන සිග්නල් එකේ ඇම්ප්ලිටියුඩ් එක. ඒ කියන්නේ V-. එතකොට V- බෙදීම V+ තමයි රිෆ්ලෙක්ෂන් කොයිෆිෂන්ට් එක වෙන්නේ. දැන් අපි මේ රිෆ්ලෙක්ෂන් කොයිෆිෂන්ට් එක එහෙම නැත්නම් ටෝ කියන එකට ඉම්පීඩන්ස් වලින් සූත්‍රයක් ගොඩනගන්න හදන්නේ. අපි දන්නවා වෝල්ටේජ් එක x සහ t කියන ටර්ම්ස් වලට අනුව ලියන්න පුළුවන් v plus e minus gamma x plus v minus e plus gamma x. එතකොට අපි මේ අරන් තියෙන්නේ peak and rms values වලට අනුව වෝල්ටේජ් එක. මේ වගේම අපිට කරන්ට් එක සඳහා x සහ t ටර්ම්ස් වලින් ලියන්න පුළුවන් i plus e minus gamma x ධන i minus e plus gamma x කියලා. ඒ වගේම අපි දන්නවා characteristic impedance එක z0 කියන එක ලියන්න පුළුවන් v plus බෙදීම i plus කියලා. ඒ වගේම ආය පාරක් characteristic impedance එක ලියන්න පුළුවන් v minus බෙදීම i minus කියලා. මේ අරන් තියෙන්නේ පිටිපස්සට යන ඒ කියන්නේ backward ගමන් කරන voltage එක සහ current එක. අපි මේක ඍණ z0 කියලා නම් කර ගන්නවා. එතකොට මේ සූත්‍ර දෙකත් අපිට ඉස්සරහට ඕනි වෙනවා. දැන් අපිට පුළුවන් මෙන්න මේක පළවෙනි සමීකරණය, මේක දෙවෙනි සමීකරණය. මේ දෙවෙනි සමීකරණයේ තියෙන i+ සහ i- වෙනුවට z0 සහ z0 v+ පාවිච්චි කරලා i+ සහ i- අයින් කරලා සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන්. එතකොට අපි මේ දෙවෙනි සමීකරණය ලියනවා i xt කියන එක ලියන්න පුළුවන්. i+ කියන්නේ v+ බෙදීම z0, v+ බෙදීම z0 වාරයක් e ඍණ gamma x ධන i- කියන්නේ v - බෙදීම ඍණ z0 වාරයක් e ධන gamma x. එතකොට මේක සුළු කරාට පස්සේ එනවා v+ බෙදීම z0 e ඍණ gamma x ඍණ මෙතන ඍණ වෙනවා ඍණ z0 නිසා v - බෙදීම z0 e ධන gamma x. එතකොට අපිට තුන්වෙනි සමීකරණය අවිල්ලා තියෙනවා. දැන් අපි මේකෙදි සලකන යම්කිසි දිගක් අපි ගමු මෙතන ඉඳන් x දිගකදී අපිට පුළුවන් රිෆ්ලෙක්ෂන් කොයිෆිෂන්ට් එක හොයන්න. එතකොට මේ x සමානයි බිඳුවකින් අපි මෙතන ඉඳන් මෙතනට තමයි x කියන දිර ගත්තේ. එතකොට මෙන්න මේ අගය වැඩි වෙන්න අපි දන්නවා ට්‍රාන්ස්මිෂන් ලයින් එකේ දිග වැඩි වෙන්න ඉම්පීඩන්ස් එක වැඩි වෙනවා. එතකොට මෙන්න මේ x කියන දිග මෙතනට ආවට පස්සේ ඒ කියන්නේ x සමානයි බිඳුව වුණාට පස්සේ අපි මෙතන ඉඳන් x මනින්නේ මේ පැත්තට. එතකොට x කියන එක බිඳුව වුණාට පස්සේ අපි දන්නවා
ඉම්පීඩන්ස් එක වෙන්නේ මෙන්න මේ ලෝඩ් එකේ ඉම්පීඩන්ස් එක කියලා. මොකද මෙතන තමයි ට්‍රාන්ස්මිෂන් ලයින් එකේ අන්තිම කොනේ තියෙන්නේ. එතකොට මේ ට්‍රාන්ස්මිෂන් ලයින් එකේ ඉම්පීඩන්ස් එක වෙන්නේ x සමානයි 0 වෙලාවට මෙන්න මේ ලෝඩ් එකේ ඉම්පීඩන්ස් එක. අපි ගමු ලෝඩ් එකේ ඉම්පීඩන්ස් එක ZL කියලා. එතකොට අපි මේ හැම සූත්‍රයක්ම ගත්තේ මෙන්න මේ x කියලා දිගක් සලකලා. එතකොට මේ x කියන දිගට අනුව තමයි අපි මේ සූත්‍ර ටික ලබා ගත්තේ. දැන් අපි හිතමු මේ x කියන එක බිඳු වුණොත් එහෙම, ඒ කියන්නේ මෙතනින් ඉඳන් මෙහෙට යනකොට x වැඩි වෙනවා. x බිඳු වුණොත් එහෙම මෙන්න මේ ලක්ෂය තමයි එන්නේ. එතකොට x සමානයි බිඳු වුණාට පස්සේ මේ ට්‍රාන්ස්මිෂන් ලයින් එකේ ඉම්පීඩන්ස් එක වෙන්නේ මෙන්න මේ ලෝඩ් එකේ ඉම්පීඩන්ස් එක. එතකොට x සමානයි බිඳු වුණාට පස්සේ ඉම්පීඩන්ස් එක ZL වෙනවා. අපි ඒක ලෝඩ් එකේ ඉම්පීඩන්ස් එක ZL කියලා ගන්නවා. එතකොට මේ වෝල්ටේජ් එකත් කරන්ට් එකත් වෙනස් වෙන්න ඕනි. අපි ගත්තේ x දිගකට. දැන් අපි ගන්නේ x සමානයි 0 අවස්ථාවේදී. එතකොට x සමානයි 0 වුණාට පස්සේ මෙතන E වල 0 වෙනි බලය කියන්නේ 1යි. ඊළඟට මෙතනත් E වල 0 වෙනි බලය කියන්නේ 1යි. එතකොට මේකෙන් අපිට එන්නේ පළවෙනි සමීකරණයෙන් v කියන එකට මෙතන 1 වුණාට පස්සේ මෙතනින් එනවා v+ කියන එක. මෙතනින් එනවා ධන v- කියන එක. මොකද මේ කොටස එකක් වෙනවා. ඒ වගේම කරන්ට් එකටත් ගියාම x සමානයි 0 වෙලාවට මේ කොටස 0 මේ කොටස 1යි මේ කොටසත් 1 වෙනවා. එතකොට එනවා i+ ධන i- කියලා. එතකොට හතරවෙනි සමීකරණයෙන් පස්වෙනි සමීකරණය බෙදුවම එනවා අපිට මේ කොටස v මේ කොටස i. ඒ කියන්නේ v බෙදීම i ඒක සමාන වෙනවා මෙන්න මේ කොටස. ඒ කියන්නේ v+ ධන v- බෙදීම i+ ධන i-. එතකොට v බෙදීම i කියන්නේ අපි දන්නවා අපි x සමානයි 0 දී ඉම්පීඩන්ස් එක ආවේ ZL කියලා. එතකොට ZL සමානයි v+ ධන v- බෙදීම i+ ධන i-. එතකොට අපි මෙන්න මේ සූත්‍ර දෙක පාවිච්චි කරලා i+ සහ i- වෙනුවට Z0 සහ v වලින් ආදේශ කරගන්නවා. එතකොට අපිට ලියන්න පුළුවන් v+ ධන v- බෙදීම i+ කියන එක ලියන්න පුළුවන් අපිට v+ බෙදීම Z0 කියලා. ඊළඟට i- කියන එක ලියන්න පුළුවන් v- බෙදීම ඍණ Z0 කියලා. එතකොට මේක සුළු කරාට පස්සේ අපිට එනවා v+ ධන v- බෙදීම v+ මෙතන ඍණ Z0 නම් මේක ඍණ වෙනවා. ඍණ v- ගුණ කිරීම Z0 කියලා. මේ එකයට Z0 කියන එක ගුණ වෙලා මෙතනට එනවා. එතකොට අපිට ඇවිල්ලා තියෙනවා ZL කියන ලෝඩ් ඉම්පීඩන්ස් එක කැරක්ටරිස්ටික් ඉම්පීඩන්ස් එකෙන් සහ වෝල්ටේජ් අගයන් වලින්. දැන් අපි දන්නවා ටෝ එහෙම නැත්නම් රිෆ්ලෙක්ෂන් කොෆිෂන්ට් එක අපි ගන්න පුළුවන් v- බෙදීම v+ කියලා. අපි දැන් මේකෙන් මෙන්න මේ v- බෙදීම v+ ටිකක් හදා ගන්න ඕනි. එතකොට මම මේක මෙතනින් ලියන්නම් ZL සමානයි මම මේ හැම පදෙම v+ එකක් එළියට ගන්නවා. එතකොට v+ එකක් එළියට ගත්තම උඩ කොටසෙන් එනවා v+ එළියට ගත්තම 1 ධන v- බෙදීම v+ කියලා. ඊළඟට යට කොටසෙනුත් මම v+ එක එළියට ගන්නවා. එතකොට එනවා 1 ඍණ v- බෙදීම v+ කියලා. එතකොට මේ v- බෙදීම v+ කියන්නේ රිෆ්ලෙක්ෂන් කොෆිෂන්ට් එක. ඒ කියන්නේ ටෝ. එතකොට අපි මේකට v+ මෙතන සුළු වෙනවා. එතකොට ZL කියන එකට එනවා 1 ධන ටෝ බෙදීම 1 ඍණ ටෝ කියලා. ඊළඟට මම මේකෙන් ඒ වගේම මෙතන Z0 කියලා එකකුත් තියෙනවා. එතකොට මෙතන Z0 වලින් ගුණ වෙන්න ඕනි. දැන් මම මේකේ ටෝ කියන එක උක්ත කරගන්නවා. ටෝ කියන එක මේක සුළු කරලා උක්ත කරාට පස්සේ අපිට එනවා ටෝ සමානයි ZL - Z0 බෙදීම ZL ධන Z0 කියලා. දැන් අපි ටෝ කියන එක හොයාගෙන තියෙනවා ඉම්පීඩන්ස් වලින්. අපි දන්නවා එතකොට ටෝ කියන එක වෝල්ටේජ් වලිනුත් ලියා ගන්න. දැන් අපිට මේ සූත්‍ර දෙක පාවිච්චි කරලා පුළුවන් ගණන් හදන්න රිෆ්ලෙක්ෂන් කොෆිෂන්ට් එක අහන වෙලාවකදී. ඒ වගේම තවත් සූත්‍රයක් තියෙනවා ට්‍රාන්ස්මිෂන් කොෆිෂන්ට් කියලා. ට්‍රාන්ස්මිෂන් කොෆිෂන්ට් එක අපි ලියන්නේ සිම්පල් ටෝ වලින්. සිම්පල් ටෝ ට්‍රාන්ස්මිෂන් කොෆිෂන්ට් මේක සමාන වෙන්නේ 2යි ZL බෙදීම ZL ධන Z0 කියන එකට. එතකොට මේ තියන්නේ ට්‍රාන්ස්මිෂන් කොෆිෂන්ට් එක. මේ තියන්නේ
රිෆ්ලෙක්ෂන් කොෆිෂන්ට් එක. මේක කැපිටල් ටෝ මේක සිම්පල් ටෝ. එතකොට අපි දන්නවා රිෆ්ලෙක්ෂන් කොෆිෂන්ට් එක අපි ටෝ කියන එක ගත්තා ZL minus Z නෝට් බෙදීම ZL ධන Z නෝට් කියලා. එතකොට මේ තියෙන්නේ රිෆ්ලෙක්ෂන් කොෆිෂන්ට් එක. දැන් මේ වගේ ट्रांसमिशन लाइन එකක අපි දන්නා කැරක්ටරිස්ටික් ඉම්පීඩන්ස් එක Z නෝට් කියලා අරන් තියෙනවා. එතකොට මේ කැරක්ටරිස්ටික් ඉම්පීඩන්ස් එක සහ ලෝඩ් ඉම්පීඩන්ස් එක සමාන වුණොත් ඒ කියන්නේ Z නෝට් සමානයි ZL වුණොත් එහෙම මේකෙදි ZL බෙදී ZL අඩු කිරීම Z නෝට් කියන එක බිඳුවක් වෙනවා. මොකද මේ දෙක සමානයි. එතකොට ටෝ සමානයි බිඳුව වෙනවා. ඒ කියන්නේ රිෆ්ලෙක්ෂන් කොෆිෂන්ට් එක බිඳුවයි. ඒ කියන්නේ ඉස්සරහට ගමන් කරනකොට පිටිපස්සට රිෆ්ලෙක්ට් වෙන එක බිඳුවක් වෙනවා. එතකොට අපිට පුළුවන් ට්‍රාන්ස්මිෂන් ලයින් එකක හැම සිග්නල් එකක්ම රිෆ්ලෙක්ට් වෙන්නේ නැති වෙන්න සම්පූර්ණයෙන්ම පවර් එක මෙන්න මේ ලෝඩ් එක කරා ගෙනියන්න. හැබැයි ඒකට අවශ්‍යතාවය තමයි Z නෝට් කැරක්ටරිස්ටික් ඉම්පීඩන්ස් එක සමාන වෙන්න ඕනි ලෝඩ් එකේ ඉම්පීඩන්ස් එකට. දැන් අපි බලමු ඉන්පුට් ඉම්පීඩන්ස් එක ගැන ට්‍රාන්ස්මිෂන් ලයින් එකක. අපි මේ විදිහට ට්‍රාන්ස්මිෂන් ලයින් එකක් ගත්තොත් මේ තියෙන්නේ සෝස් එක, මෙතන තියෙනවා ලෝඩ් එක. එතකොට අපි ගන්නවා මේකේ දිග කැපිටල් සිම්පල් L කියලා. එතකොට ඉන්පුට් ඉම්පීඩන්ස් කියලා සරලව කියන්නේ අපි මෙන්න මේ පොයින්ට් එක ගත්තොත් එහෙම මෙන්න මෙතන ඉඳන් මේ ලෝඩ් එක දිහා බැලුවට පස්සේ අපි මේ ලෝඩ් එකේ ඉම්පීඩන්ස් එක ගන්නවා ZL කියලා. එතකොට මෙන්න මේ වගේ තැනක ඉඳන් අපි ලෝඩ් එක දිහා ඉස්සරහට බැලුවට පස්සේ අපිට පේන ඉම්පීඩන්ස් එකට තමයි අපි ඉන්පුට් ඉම්පීඩන්ස් කියලා කියන්නේ. එතකොට අපි මෙතන ඉඳන් බැලුවොත් එහෙම මේකෙදි මෙතන ඉඳන් තියෙන දිග වැඩි වෙලා තියෙනවා. එතකොට මෙතන ඉඳන් ඉස්සරහ පැත්ත බැලුවට පස්සේ ලෝඩ් එක දිහා බැලුවට පස්සේ අපිට පේන ඉම්පීඩන්ස් එක තමයි ඉන්පුට් ඉම්පීඩන්ස් එක කියන්නේ. එතකොට ඉන්පුට් ඉම්පීඩන්ස් අගයන් වෙනස් වෙනවා මෙන්න මේ දිගත් එක්ක. එතකොට මෙන්න මෙතන ඉඳන් අපි ඉන්පුට් ඉම්පීඩන්ස් එක බැලුවොත් එහෙම අපි මෙතන ඉඳන් බැලුවට පස්සේ අපිට වෙන්නේ ZL කියන ලෝඩ් එකේ ඉම්පීඩන්ස් එක. එතකොට L සමානයි බිඳු වෙලාවේදී ඉම්පීඩන්ස් එක වෙන්නේ ZL කියන ඉම්පීඩන්ස් එක. එතකොට L සමානයි බිඳුවේදී ඉන්පුට් ඉම්පීඩන්ස් එක ZL වෙනවා. දැන් අපිට මේ ඉන්පුට් ඉම්පීඩන්ස් එකට සූත්‍රයක් තියෙනවා. අපි ඒක ලියන්නේ ZIN කියන්නේ ඉන්පුට් ඉම්පීඩන්ස්. ඒක සමාන වෙනවා අපි ගමු ට්‍රාන්ස්මිෂන් ලයින් එකේ කැරක්ටරිස්ටික් ඉම්පීඩන්ස් එක Z නෝට් කියලා. එතකොට Zin කියන ඉන්පුට් ඉම්පීඩන්ස් එකේ සූත්‍රය තමයි Z නෝට් වාරයක් ZL ධන J වාරයක් Z නෝට් tan beta L බෙදීම Z නෝට් ධන JZL tan beta L. මෙතන තියෙනවා කැරක්ටරිස්ටික් ඉම්පීඩන්ස් එක. මේක ලියන්නේ ZL ධන JZ නෝට් tan beta L. ඊළඟට මේ ZL සහ Z නෝට් මාරු කරලා ආයෙත් ඉරයට ලිව්වම අපිට පුළුවන් ඉන්පුට් ඉම්පීඩන්ස් එකේ සූත්‍රය ලබා ගන්න. දැන් අපි හිතුවොත් එහෙම අපිට ඕනි කියලා L බෙදීම 4 දී ඉන්පුට් ඉම්පීඩන්ස් එක. එතකොට අපි ගන්නවා L සමානයි 4 දී L සමානයි අපි ගමු L සමානයි λ බෙදීම 4 කියලා. එතකොට අපිට ඕනි L සමානයි λ බෙදීම 4 දී ඉන්පුට් ඉම්පීඩන්ස් එක. එතකොට අපි දන්නවා මේ බීටා කියන්නේ 2π බෙදීම λ කියන එක කියලා. එතකොට අපි මේකට ආදේශ කරාට පස්සේ ගන්න පුළුවන් ඉන්පුට් ඉම්පීඩන්ස් එක Z නෝට් වාරයක් ZL ධන JZ නෝට් tan බීටා කියන්නේ 2π බෙදීම λ L කියන්නේ λ බෙදීම 4 බෙදීම Z නෝට් ධන JZL tan 2π බෙදීම λ ගුණ කිරීම λ බෙදීම 4. මේක සුළු කරාට පස්සේ එනවා අපිට π බෙදීම 2යි කියලා. එතකොට ලියන්න පුළුවන් Z නෝට් වාරයක් ZL ධන JZ නෝට් tan π බෙදීම 2 ඉරයට ලියනවා Z නෝට් ධන JZL tan π බෙදීම 2. එතකොට අපි දන්නවා tan π බෙදීම 2 කියන්නේ අනන්තයයි. ඒක නිසා අපි මේක සුළු කරන්නේ tan π බෙදීම 2 කියන එක වරහණෙන් එළියට ගන්නවා. එතකොට ලියන්න පුළුවන් අපිට Z නෝට් වාරයක් උඩ කොටසෙන් tan π බෙදීම 2 පිටතට ගත්තම අපිට ලියන්න පුළුවන් ZL බෙදීම tan π බෙදීම 2 ධන
JZ නෝට් කියලා. ඊළඟට යට කොටසෙනුත් ගන්නවා අපි tan pi බෙදීම 2 එළියට. එතකොට එනවා Z නෝට් බෙදීම tan pi බෙදීම 2 ධන J වාරයක් ZL කියලා. දැන් අපි දන්නවා tan pi බෙදීම 2 කියන්නේ අනන්තයයි. යම් කිසි සංඛ්‍යාවක් අනන්තයෙන් බෙදුවම උත්තරේ බිඳුවක් වෙනවා. එතකොට මෙන්න මේ කොටසේ උත්තරේ බිඳුවයි, මෙන්න මේ කොටසේ උත්තරේ බිඳුවයි. එතකොට tan pi බෙදීම 2 tan pi බෙදීම 2 සුළු වෙලා යනවා. එතකොට එනවා Z නෝට් වාරයක් මෙතනින් උඩ කොටසෙන් එන්නේ JZ නෝට් කියලා, යට කොටසෙන් එන්නේ JZL කියලා. එතකොට ගන්න පුළුවන් J ට J සුළු වුණාට පස්සේ ඉන්පුට් ඉම්පීඩන්ස් එක වෙනවා Z නෝට් වර්ගයේ බෙදීම ZL. එතකොට මේ ඇවිල්ලා තියෙන්නේ අපිට L සමානයි ලැම්ඩා බෙදීම 4 දී ඉන්පුට් ඉම්පීඩන්ස් එක. දැන් අපි බලමු ෂෝට් සර්කිට් එකක ඉන්පුට් ඉම්පීඩන්ස් එක. ෂෝට් සර්කිට් එකක ෂෝට් සර්කිට් එකක් ගත්තොත් එහෙම ඒ කියන්නේ මෙන්න මේ වගේ එකක්. මෙතන තියෙනවා සෝස් එක. අපි ගමු ට්‍රාන්ස්මිෂන් ලයින් එකේ කැරක්ටරිස්ටික් ඉම්පීඩන්ස් එක Z නෝට් කියලා. එතකොට ෂෝට් සර්කිට් එකක් වුණාම ලෝඩ් එක නෑ මෙතන. ඒක ෂෝට් කරලා තියෙන්නේ. මෙතන ලෝඩ් එකක් නෑ. ඒ කියන්නේ ZL කියන එක බිඳුවයි කියන එක. එතකොට අපි දන්නවා ඉන්පුට් ඉම්පීඩන්ස් එක ZIN කියන එක සමාන වෙන්නේ Z නෝට් වාරයක් ZL ධන JZ නෝට් tan beta L බෙදීම Z නෝට් ධන JZL tan beta L. එතකොට මේකදී අපි දන්නවා ZL කියන එක බිඳුවක් වෙනවා. එතකොට මේ කොටස බිඳුවයි, මේ කොටස බිඳුවයි. එතකොට අපිට එනවා Z නෝට් වාරයක් JZ නෝට් tan beta L බෙදීම මේ කොටස බිඳුවක් වුණාම Z නෝට් කියන එක ඉතුරු වෙනවා. එතකොට Z නෝට් සුළු වුණාට පස්සේ එනවා අපිට J වාරයක් Z නෝට් tan beta L කියලා. ඒ එන්නේ ෂෝට් සර්කිට් එකක ඉන්පුට් ඉම්පීඩන්ස් එක. දැන් අපි බලමු ඕපන් සර්කිට් එකක ඉන්පුට් ඉම්පීඩන්ස් එක. එතකොට අපි ඕපන් සර්කිට් එකක බැලුවොත් එහෙම ෂෝට් සර්කිට් එකේදී අපි කරේ ලෝඩ් එක තියෙනවා නම් ඒක කම්බියක් දාලා ෂෝට් කරා. එතකොට ඕපන් සර්කිට් එකේදී කරන්නේ ලෝඩ් එක අයින් කරනවා. එතකොට මේ විදිහට ඕපන් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙතන තියෙනවා සෝස් එක. අපි ගන්නවා ට්‍රාන්ස්මිෂන් ලයින් එකේ කැරක්ටරිස්ටික් ඉම්පීඩන්ස් එක Z නෝට් කියලා. එතකොට ZL කියන එක මෙතන නෑ. ඒ කියන්නේ මෙතනින් සිග්නල් එකක් යන්නේ නෑ. ඒ කියන්නේ බාධාව උපරිමයි කියන එක. මොකද කිසිම සිග්නල් එකක් ඉන් එහාට යන්නේ නෑ. එතකොට බාධාව උපරිමයි කියන්නේ ZL කියන එක උපරිම වෙන්න ඕනි. ZL එක උපරිමයි කියන්නේ මේක අනන්තය දක්වා යන්න ඕනි. එතකොට අපි Zin කියන ඉන්පුට් ඉම්පීඩන්ස් එක ගන්න පුළුවන් Z නෝට් වාරයක් ZL ධන JZ නෝට් tan beta L බෙදීම Z නෝට් ධන J වාරයක් ZL tan beta L. එතකොට මේකෙදි ZL කියන එක අනන්තය දක්වා ගිහිල්ලා තියෙනවා. අපිට මේක සුළු කරගන්න නම් අපි අනන්තය කියන එක ඉරේ යටට ගත්තොත් තමයි අපිට බිඳුව කරලා සුළු කරන්න පුළුවන්. ඒකට අපි කරන්නේ මේ ZL කියන එක පිටතට ගන්නවා. එතකොට Z නෝට් වාරයක් පළවෙනි කොටසෙන් ZL එළියට ගත්තට පස්සේ ලියන්න පුළුවන් 1 ධන JZ නෝට් බෙදීම ZL tan beta L. ඊට පස්සේ යට කොටසනොත් ZL එළියට ගන්නවා. එතකොට ලියන්න පුළුවන් Z නෝට් බෙදීම ZL ධන J tan beta L කියලා. එතකොට අපිට ZL ට ZL සුළු කරන්න පුළුවන්. දැන් මෙතන තියෙන Z නෝට් බෙදීම ZL, මෙතන තියෙන Z නෝට් බෙදීම ZL කියලා. දැන් අපි දන්නවා ZL කියන්නේ අනන්තයයි. යම් කිසි සංඛ්‍යාවක් අනන්තයෙන් බෙදුවම උත්තරේ බිඳුවයි. එතකොට මෙන්න මේ කොටස කෙලින්ම බිඳුවක් වෙනවා. ඒ වගේම මෙන්න මේ කොටසත් බිඳුවක් වෙනවා. එතකොට අපිට ඉර උඩ එනවා Z නෝට් කියලා. ඉර යට එනවා J tan beta L කියලා. එතකොට අපිට මේක තවදුරටත් සුළු කරන්න පුළුවන්. මෙන්න මේ J කියන එක අපිට ඉර උඩට ගන්න පුළුවන්. ඍණ අකුලක් දානවා මුලට. එතකොට ඍණ Z නෝට් J. අපි දන්නවා එක යට tan beta L කියන්නේ cot beta L කියන එක. එතකොට ලියන්න පුළුවන් අපිට cot beta L කියලා. එතකොට මේ තමයි ඕපන් සර්කිට් එකක ඉන්පුට් ඉම්පීඩන්ස් එක වෙන්නේ. මේ තියෙන කැරක්ටරිස්ටික් ඉම්පීඩන්ස් එක මෙතන තියෙනවා බීටා, මෙතන තියෙනවා L. දැන් අපි බලමු ඩිස්ටෝෂන්ලස් ට්‍රාන්ස්මිෂන් ලයින් එකක් කියන්නේ මොකක්ද කියලා. මේ ඩිස්ටෝෂන්ලස් ට්‍රාන්ස්මිෂන් ලයින් එකක් කියලා කියන්නේ ඇල්ෆා කියන්නේ
අපි දන්නවා ඇටනුවේෂන් කොන්ස්ටන්ට් එක. මේ ඇටනුවේෂන් කොන්ස්ටන්ට් එක එහෙම නැත්නම් ඇල්ෆා ෆ්‍රීකවන්සි එකෙන් ස්වායක්ත වන ඒ වගේම බීටා කියන එක බීටා කියන්නේ ෆේස් කොන්ස්ටන්ට් එක. මේ ෆේස් කොන්ස්ටන්ට් එක ෆ්‍රීකවන්සි එකත් එක්ක රේඛීයව වෙනස් වෙන ට්‍රාන්ස්මිෂන් ලයින් එකක්. බීටා කියන ෆේස් කොන්ස්ටන්ට් එක ෆ්‍රීකවන්සි එකත් එක්ක රේඛීයව මේ විදිහට වෙනස් වෙන්න ඕනි. එතකොට මේ වගේ ට්‍රාන්ස්මිෂන් ලයින් එකකට අපි කියනවා ඩිස්ටෝෂන්ලස් ට්‍රාන්ස්මිෂන් ලයින් එකක් කියලා. එතකොට ඩිස්ටෝෂන්ලස් ට්‍රාන්ස්මිෂන් ලයින් එකක අවශ්‍යතාවය තමයි R බෙදීම L සමාන වෙන්න ඕනි G බෙදීම C කියන අගයට. එතකොට අපි මේක සමානයි කියලා ගමු 1යට k වගේ අගයකට. මේක කැමති අගයක් ගන්න පුළුවන්. මොකද මේවා නියත. ඒක නිසා අපි මේක 1 බෙදීම k කියලා නියතයකට සමාන කරනවා. දැන් අපි දන්නවා ගැමා කියන්නේ ප්‍රොපගේෂන් කොන්ස්ටන්ට් එක ට්‍රාන්ස්මිෂන් ලයින් එකක r ධන j ඔමේගා l වාරයක් r ධන g ධන j ඔමේගා c කියලා. එතකොට මේ ඩිස්ටෝෂන්ලස් ට්‍රාන්ස්මිෂන් ලයින් එකක අපි මෙන්න මේ අවශ්‍යතාවය තියෙන්න ඕනි. එතකොට මම මේකෙන් මෙන්න මේ පළවෙනි කොටසෙන් r එළියට ගන්නවා. මේ කොටසෙන් g එළියට ගන්නවා. එතකොට මේ කොටසෙන් r අකුර එළියට ගත්තම අපිට ලියන්න පුළුවන් r ධන j ඔමේගා l බෙදීම c r කියලා. ඊළඟට මේ කොටසෙන් g එළියට ගත්තම අපිට ලියන්න පුළුවන් 1 ධන j ඔමේගා c බෙදීම g කියලා. එතකොට මේකේ සම්පූර්ණ වර්ගමූලය. ඊළඟට අපිට මේ ගැමා කියන එක ලියන්න පුළුවන් මේ පදය ඉතුරු කරලා අපිට පුළුවන් rg කියන එක ගුණ කරන්න. එතකොට rg ගුණ වෙලා තියෙනවා. ඊළඟට අපි දන්නවා r බෙදීම l කියන්නේ 1 බෙදීම k නම් මෙතන l බෙදීම r කියන්නේ අපිට k කියලා ගන්න පුළුවන්. එතකොට මම මේ පදේ සුළු කරගන්නවා 1 ධන j ඔමේගා l බෙදීම r කියන්නේ එතකොට මේකේ පරස්පරය k ගුණ කිරීම 1 ධන j ඔමේගා c බෙදීම g කියන්නේ එතකොට අපිට ඒකත් k කියලා ගන්න පුළුවන්. k ඊළඟට මේ සම්පූර්ණ එකේ වර්ගමූලය. දැන් අපි මේක සුළු කරාට පස්සේ අපිට එනවා rg මේ තියෙන එකම පදේ. එතකොට 1 ධන j ඔමේගා k වල වර්ගයේ වර්ගමූලය. එතකොට අපිට මේක ලියන්න පුළුවන් ගැමා කියන එක සමානයි මූල rg වතාවක් 1 ධන j ඔමේගා k කියලා. මේ k කියන්නේ r බෙදීම l කියන එකට. එතකොට අපිට මේ ඇවිල්ලා තියෙන්නේ ඩිස්ටෝෂන්ලස් ට්‍රාන්ස්මිෂන් ලයින් එකක ප්‍රොපගේෂන් කොන්ස්ටන්ට් එක. එතකොට අපි දන්නවා මෙතන k කියන්නේ r බෙදීම l එහෙම නැත්නම් g බෙදීම c. එතකොට අපිට මේ වගේ අගයන් දීලා තියෙන වෙලාවට මේකේ k හොයාගෙන ඩිස්ටෝෂන්ලස් ට්‍රාන්ස්මිෂන් ලයින් එකක ප්‍රොපගේෂන් කොන්ස්ටන්ට් එක හොයාගන්න පුළුවන්. දැන් අපි දන්නවා ගැමා කියන්නේ ඇල්ෆා ධන j බීටා කියන එක කියලා. එතකොට මේකට ඇල්ෆා ධන j බීටා කියන එක ආදේශ කරාට පස්සේ අපිට එනවා මේකෙන් මූල rg ධන j වාරයක් ඔමේගා k මූල rg කියලා. එතකොට ඇල්ෆා කියන එක සමාන වෙන්නේ මෙන්න මේ කොටසට. එතකොට ඇල්ෆා කියන එක සමාන වෙනවා මූල rg කියන එකට. ඇල්ෆා කියන්නේ මෙතන ඇටනුවේෂන් කොන්ස්ටන්ට් එක. ඊළඟට අපිට පුළුවන් මේ j බීටා කියන කොටස මෙන්න මේ j අකුරත් එක්ක තියෙන කොටසට සමාන කරන්න. එතකොට බීටා කියන එක සමාන වෙනවා ඔමේගා k වාරයක් මූල rg කියන එකට. මේ බීටා කියන්නේ ට්‍රාන්ස්මිෂන් ලයින් එකේ ෆේස් කොන්ස්ටන්ට් එක. එතකොට අපිට මේ k කියන එකට rg එහෙම නැත්නම් lc වලින් ආදේශ කරලා මේක තවදුරටත් සුළු කරගන්න පුළුවන් අවශ්‍යතාවයේ හැටියට. එතකොට අපි ඊළඟට බලමු මේ ඩිස්ටෝෂන්ලස් ට්‍රාන්ස්මිෂන් ලයින් එකක කැරක්ටරිස්ටික් ඉම්පීඩන්ස් එක මොන වගේද වෙන්නේ කියලා. දැන් අපි බලමු ඩිස්ටෝෂන්ලස් ට්‍රාන්ස්මිෂන් ලයින් එකක කැරක්ටරිස්ටික් ඉම්පීඩන්ස් එක. කැරක්ටරිස්ටික් ඉම්පීඩන්ස් එකේ අපි සූත්‍රය දන්නවා z0 සමානයි ඉර උඩ ලියනවා r ධන j ඔමේගා l ඉර යට ලියනවා g ධන j ඔමේගා c. දැන් මම මේකේ ඉර උඩ පදයෙන් r එළියට ගන්නවා ඉර යට පදයෙන් g එළියට ගන්නවා. එතකොට මේකෙන් r එළියට ගත්තට පස්සේ අපිට ලියන්න පුළුවන් r එළියට ආවට පස්සේ 1 ධන j ඔමේගා l බෙදීම r කියලා. ඊළඟට මේ කොටසෙන් g එළියට ආවට පස්සේ ලියන්න පුළුවන් 1 ධන j ඔමේගා c බෙදීම g කියලා. මෙන්න මේ සම්පූර්ණ එකේ වර්ගමූලය එන්න ඕනි. ඊළඟට අපි දන්නවා l බෙදීම r කියලා ගන්නේ k කියන එක. එතකොට මෙතනත් c බෙදීම g කියන්නේ k කියන එක. එතකොට මේක තවදුරටත් ලියන්න පුළුවන් r 1 ධන k මෙතන එනවා g 1 ධන k. එතකොට
මේකෙදී එක දණකයට එක දණකයේ සුළු වෙනවා. එතකොට අපිට එනවා Z නෝට් කියන කැරක්ටරිස්ටික් ඉම්පීඩන්ස් එක සමාන වෙනවා මූල R බෙදීම G කියන එකට. ඒ වගේම අපි දන්නා දෙයක් තමයි මෙතන R බෙදීම L කියන එක සමාන වෙලා තියෙනවා G බෙදීම C ට. එතකොට R බෙදීම G කියන එක සමාන වෙන්න ඕනි L බෙදීම C කියන එකටත්. මේ පද දෙක මාරු කරන්න විතරයි තියෙන්නේ. එතකොට R බෙදීම G වෙනුවට අපිට L බෙදීම C කියලා ලියන්න පුළුවන්. එතකොට කැරක්ටරිස්ටික් ඉම්පීඩන්ස් එක අපිට L බෙදීම C කියලාත් ලියා ගන්න පුළුවන්. එතකොට මේ තමයි ඩිස්ටෝෂන්ලස් ට්‍රාන්ස්මිෂන් ලයින් එකක කැරක්ටරිස්ටික් ඉම්පීඩන්ස් එක වෙන්නේ. දැන් අපි බලන්න යන්නේ ට්‍රාන්ස්මිෂන් ලයින් එකක පවර් එක ගැන. අපි දන්නවා ට්‍රාන්ස්මිෂන් ලයින් එකක වෝල්ටේජ් ඉක්වේෂන් එක ලියන්න පුළුවන් Vxt කියන එක V+ වාරයක් E වල ඍණ ගැමා x ධන V- E වල ධන ගැමා x. මේ අපිට ඉල්ල තියෙන්නේ peak and RMS values වල වෝල්ටේජ් එක. එතකොට අපිට මේකේ ඉන්ස්ටන්ටේනියස් වෝල්ටේජ් එක ඕන නම් මම ඉස්සෙල්ලා කිව්වා මේක ගුණ කරන්න ඕනි E වල j omega t වලින්. එතකොට අපිට ඉන්ස්ටන්ටේනියස් වෝල්ටේජ් එක එනවා. දැන් මම මේකෙදි අපි දන්නවා හැම වෙලාවෙම මේකෙදි ඉස්සරහට සහ පිටිපස්සට ගමන් කරන සිග්නල් දෙකම අඩංගු වෙනවා. මේකෙදි මම සලකනවා ෆෝවර්ඩ් ගමන් කරන සිග්නල් එක. එතකොට ෆෝවර්ඩ් ගමන් කරන්නේ V+ කියන එක. එතකොට අපි මේකෙන් V+ කියන එක එළියට ගන්නවා. එතකොට අපිට ලියන්න පුළුවන් Vxt කියන එක ෆෝවර්ඩ් කැලේ විතරයි ගන්න. එතකොට මෙන්න මේ කොටස එනවා V+ E වල ඍණ ගැමා x. මේ කොටස අපි ගන්න V- තියෙන්නේ. ඒ කියන්නේ ආපස්සට යන කොටස. මේක ගුණ වෙන්න ඕනි මෙන්න මේ කොටසෙන්. එතකොට අපිට j omega t මේ ඇවිල්ලා තියෙන්නේ අපිට ඉස්සරහට ගමන් කරන වෝල්ටේජ් සිග්නල් එකේ ඉන්ස්ටන්ටේනියස් වෝල්ටේජ් එක. මේක අපි තවදුරටත් සුළු කර ගන්නවා. මේක සුළු කර ගන්න අපි පාවිච්චි කරනවා ගැමා කියන එක සමානයි ඇල්ෆා ධන j බීටා කියන සූත්‍රය. එතකොට මේකෙදි ගැමා කියන එක වෙනුවට මම ඇල්ෆා ධන j බීටා කියන එක ආදේශ කරනවා. එතකොට එනවා අපිට V+ E වල ඍණ ගැමා වෙනුවට මේ කොටස ආදේශ කරනවා ඍණ ඇල්ෆා x ඍණ j බීටා x වාරයක් E වල j omega t. ඊළඟට අපිට පුළුවන් මේකෙදි දර්ශක සුළු කිරීමේ නීතිය පාවිච්චි කරලා V+ E වල ඍණ ඇල්ෆා x වාරයක් E වල ඍණ j බීටා x වාරයක් E වල j omega t කියලා ගන්න. මොකද දර්ශක මෙන්න මේ අගයන් ගුණ වෙද්දී දර්ශක නීතිය අනුව එකතු වෙනවා. එතකොට අපිට මේක මේ විදිහට ලියා ගන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් මෙන්න මේ jth එක තියෙන පද දෙක එකට එකතු කරන්න. V+ E ඍණ ඇල්ෆා x අපි දන්නවා දර්ශක නීතිය අනුව මෙහෙම ගුණ වෙනවා නම් පාද දෙකම සමාන ඒවා බල දෙක එකතු වෙනවා. එතකොට E වල j කියන එක එළියට ගත්තම omega t ඍණ බීටා x කියලා එනවා. එතකොට අපිට මෙන්න මේ කොටස ලියන්න පුළුවන් cos වලින්. එතකොට අපිට ලියන්න පුළුවන් v කියන එක xt වලින් ගත්තට පස්සේ V+ E වල ඍණ ඇල්ෆා x මෙන්න මේ කොටස අපිට cos වලින් ලියන්න පුළුවන් cos omega t ඍණ බීටා x කියලා. එතකොට අපිට මේ ඇවිල්ලා තියෙන්නේ ඉස්සරහට ගමන් කරන වෝල්ටේජ් එකේ ඉන්ස්ටන්ටේනියස් වැලියු එක. එතකොට අපිට මේ විදිහටම ගන්න පුළුවන් ඉස්සරහට ගමන් කරන කරන්ට් එකටත්. එතකොට Ixt කියන එක ගන්න පුළුවන් I+ ධන E වල ඍණ ඇල්ෆා x වාරයක් cos omega t ඍණ බීටා x. මෙන්න මෙතනදී විශේෂ දෙයක් වෙනවා. මෙන්න මේ බීටා x කියලා මෙන්න මේ තියෙන කෝණයට අපි θ කියලා තවත් සුළු කෝණයක් එකතු කරන්න ඕනි. මොකද V සහ I අතර යම්කිසි කෝණයක් ගොඩක් වෙලාවට තියෙනවා ඇන්ගල් එකක්. ඒක නිසා මේ වෝල්ටේජ් එකේ ඇන්ගල් එක සහ කරන්ට් එකේ ඇන්ගල් එක පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනි. ඒක නිසා අපි මේකට θ කියලා අගයකුත් එකතු කරා. එතකොට අපිට පුළුවන් මේ V+ වෙනුවට I+ කියන එක දාලා ඉස්සරහට ගමන් කරන කරන්ට් එකේ ඉන්ස්ටන්ටේනියස් වැලියු එක ගන්න. එතකොට අපිට මේ විදිහට සමීකරණ දෙකක් ඇවිල්ලා තියෙනවා. දැන් අපි දන්නවා පවර් එක ලියන්න පුළුවන් P = VI කියලා. එතකොට මේ ට්‍රාන්ස්මිෂන් ලයින් එකේ අපිට පවර් එක ලියන්න පුළුවන් V කියන්නේ Vxt කියන එක, I කියන්නේ I වාරයක් xt. එතකොට මේ xt කියන්නේ ටයිම් එක සහ ස්පේස් එක. දැන් අපි ලියාගෙන තියෙනවා ට්‍රාන්ස්මිෂන් ලයින් එකක පවර් එකේ සූත්‍රය. දැන් අපිට තියෙන්නේ මේ අගයන් දෙක මෙන්න මේවට ආදේශ කරන්න. එතකොට මම මේ
vxt කියන එකට මේකත් ixt කියන එකට මේකත් ආදේශ කරනවා. එතකොට අපිට p කියන එක ලියන්න පුළුවන් v e වල ඍණ alpha x cos omega t minus beta x ගුණ කිරීම මෙන්න මේ කොටස i e වල ඍණ alpha x cos omega t ඍණ beta x ධන theta අපි මේකේ ෆේස් එක සමාන වෙන්නේ නැති නිසා theta කියලා කෝණයක් එකතු කරා. එතකොට අපිට පුළුවන් මෙන්න මේ කොටස් දෙක සුළු කරන්න. මෙන්න මේ i සහ v කියන එක තැනට ගන්නවා මම v i ඊළඟට පුළුවන් මෙන්න මේ e වල ඍණ alpha x කියන එකයි e වල ඍණ alpha කියන x කියන එකයි දෙකම සුළු කරලා ලියන්න පුළුවන් අපිට ධන වාරයක් e වල ඍණ 2යි alpha x කියලා. එතකොට මේ හැම එකක් අතරම තියෙන ගුණිතයක්. ඊළඟට අපිට පුළුවන් ලියන්න මේ කෝණ දෙක. cos omega t minus beta x වාරයක් cos omega t minus beta x ධන theta. එතකොට අපි මේ power එක ලියලා තියෙන්නේ x සහ t කියන terms වලට අනුව. එතකොට අපිට මේ power කියන එක ලියන්න පුළුවන් p x t කියලා. එතකොට අපිට මේ අවිල්ලා තියෙන්නේ යම්කිසි කාලයකදී power එක අපිට ඕනේ නම් එක වටයකදී power එක හොයන්න. එතකොට අපිට කරන්න වෙන්නේ කාලාවර්තයකදී power එක හොයන්න. එතකොට අපි කරන්නේ මෙන්න මේ සමීකරණය, ඒ කියන්නේ p xt කියන එක අනුකලනය කරන්න ඕනි dt ගෙන්. ඒ වගේම මේක ගුණ වෙන්න ඕනි එක බෙදීම t ගෙන්. එතකොට කාලය යන්න ඕනි බිඳුවේ ඉඳන් t දක්වා. එතකොට මේකට තමයි අපි කියන්නේ average power එක කියලා. එතකොට මේ average power එක ගන්න අපි කරන්නේ අපිට ආපු මේ power එක කාලාවර්තයක් සඳහා හොයන්න ඕනි. එතකොට අපිට මේ සමීකරණය සුළු කරාට පස්සේ එනවා average power එක. එතකොට මේක අනුකලනය කරාට පස්සේ අපිට එනවා average power එක විදිහට v i e වල ඍණ 2යි alpha x බෙදීම 2 වාරයක් cos theta කියලා. එතකොට මේ අපිට අවිල්ලා තියෙන්නේ average power එක. ඊළඟට අපි දන්න තවත් සමීකරණයක් තමයි z naught කියන එක ලියන්න පුළුවන් v බෙදීම i කියලා. දැන් මම මේකෙදි i වෙනුවට මෙන්න මේ v බෙදීම z naught කියන එක ආදේශ කරනවා. එතකොට අපිට පුළුවන් ලියන්න v i වෙනුවට v බෙදීම z naught කියන එක ආදේශ ගන්න පුළුවන්. z naught ගුණ කරනවා e වල ඍණ 2යි alpha x cos theta මේක බෙදනවා දෙකකින්. එතකොට අපිට එනවා මේක මේ විදිහට ලියන්න පුළුවන් power එක v වල මාපාංකය e වල ඍණ 2යි alpha x cos theta බෙදීම 2යි z naught කියලා. එතකොට අපිට මේ විදිහට පුළුවන් transmission line එකක average power එක හොයන්න මෙන්න මේ සූත්‍රය පාවිච්චි කරලා. එහෙම නැත්නම් අපිට v කියන එක දන්නේ නැත්නම් මේකෙන් i කියන එක ආදේශ කරගෙන ඒ විදිහට සූත්‍රය ගොඩනගා ගන්න පුළුවන්. ඒක අපිට අවශ්‍ය විදිහට ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කළේ ගොඩක්ම වැදගත් තියරි ටිකක් transmission lines වල. ඉතින් මම ඉස්සරහ එපිසෝඩ් එකෙන් කරනවා මේ අපි කතා කරපු තියරි ටිකෙන් කොහොමද transmission lines ගණන් හදන්නේ කියලා. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න ට්‍රිකල් කුප්පිය YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අපි ඉස්සරහට දාන වීඩියෝස් අප්ලෝඩ් කරපු ගමන්ම notification එකක් ගෙන්න ගන්න පුළුවන් bell icon එක click කරොත්. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.